දැන් අපි අද දවසේදී ඉටු කරන්න බලාපොරොත්තු වෙන්නේ මම දීලා තියෙන දෙවෙනි ප්‍රැක්ටිකල් ටෙස්ට් පේපර් එක. එහෙම නැත්නම් දීලා තියෙන දෙවෙනි ටියුට් එක. ප්‍රශ්න විවිධාකාර ප්‍රශ්න කීපයක් අන්තර්ගත වෙනවා. ඒවා නැවත පෙර පුහුණුවක් විදිහට තමයි යන්නේ. 10 වසර ළමයින්ට නම් Excel විෂය දැන් මේක යටතේ අධ්‍යයනය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම 11 වසර ළමයිට මග ඇරිච්ච කොටස් එතනදී නැවත පුහුණු වෙන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. දැන් ඒකේ පළවෙනි Excel ප්‍රශ්නේදී මම ඒකේ අනුරුවක් දාගෙන තිබෙනවා. ඒකට අනුව අහනවා ලකුණු එකතුව ගණනය කිරීමට ඊට කෝෂය තුල ලිවිය යුතු සූත්‍රයක් ශ්‍රිතයක්. අපි සූත්‍රයක් අපි ඇතුළත් කරොත් සමානයි. V1 ධන මේ විදිහට අන්තර්ගත කරන්න තිබුණත් සූත්‍රය නිවැරදි. ඒ වගේම අපිට කමාව දාලා ගත්තොත් මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට එතනදී වැරදි. එතකොට සූත්‍රය ලිවීමේදී අපි ධන ලකුණ පාවිච්චි කරලා කරගෙන යන්න ඕනේ. ඒ වගේම අපි මේ සූත්‍රය ලියනකොට ඒකේ දෙපස වරහන තිබුණත් ඒකට බලපෑමක් නැහැ. ඒකත් නිවැරදි. එහෙමනම් පළවෙනි එකට උත්තරේ වෙන්න ඕනේ මේ විදිහට. අපි ඊළඟට බැලුවොත් ශ්‍රිතයක් විදිහට ගත්තොත් මේකට අපිට එකතු කරන්න පාවිච්චි කරන්න වෙන්නේ සම්ශ්‍රිතය. ඒ එකතු කිරීමේදීත් අපිට විවිධ ක්‍රම තිබෙනවා. ඕනනම් කමාව දාලා භාවිතා කරන්න පුළුවන්. සම්ශ්‍රිතය නිවැරදි. ඒ වගේම අවශ්‍ය නම් පරාස භාවිතා කිරීමක් කරන්න පුළුවන්. මෙතන සිට මේ දක්වා පරාසය එකත් නිවැරදි. සමහර ලාට ඔබට තීරණ අසීරු වෙන අවස්ථාවන් තියෙනවා. මෙන්න මේ වගේ දැක්මක් වුණොත් මේකත් නිවැරදි. කමාව දාලා තියෙනවා. 32 පාවිච්චි කරලා තියෙනවා. හරි. එහෙනම් තේරුම් ගත්තනේ. right. එහෙනම් අපි යන් ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු සාමාන්‍ය ගණනය කිරීමට F2 කෝෂය තුල ලිවිය යුතු සූත්‍රයක් සහ ශ්‍රිතයක්. අපි ඇවරේජ් එකට එහෙම නැත්නම් ඉස්සෙල්ලා අහන්නේ සූත්‍රයක්නේ. right. සූත්‍රයක් නම් සමානයි. මෙතන බෙදන්න තියෙන නිසා වරහන පාවිච්චි කරන්න වෙනවා. මේක ධන මේක වරහන් වැහුවා. සාමාන්‍ය හොයන්න නම් අපි විෂයන් ගණන කීයද 1 2 3 තුනෙන් බෙදන්න ඕනේ. ඒක තමයි සූත්‍රයේ විදිහට නිවැරදිව ගන්න වෙන්නේ. හැබැයි මෙතනදී බෙදීමක් තියෙන නිසා වරහන අත්‍යවශ්‍යයි. වරහන ඉවත් කරලා වැරදි උත්තරයක් එන්නේ. 75යි. ඒ වගේම දැන් අපි මේකට ශ්‍රිතයක් භාවිතා කරනවා නම් ඇවරේජ් ශ්‍රිතය. වරහන් ඇතුලේ එතනදී කලින් උදාහරණය වගේම පරාසයක් ලබා දෙන්න පුළුවන්. එතකොට බෙදීමක් කරන්නේ නැහැ අපි. ඇවරේජ් ශ්‍රිතය පාවිච්චි කරනවා නම් 75යි. වැඩිම ලකුණු සාමාන්‍ය ගණනය කිරීමට G2 කෝෂය තුල ලිවිය යුතු සූත්‍රය. ඔව්. දැන් මෙතන තියෙනවානේ වැඩිම ලකුණු. ඒ කියන්නේ max. එතකොට වැඩිම ලකුණු ගණනය කරන්න සූත්‍රයක් ලියන්න බෑ. මම අහලා තිබුණාට සූත්‍රයක් ලියන්න බෑ. ඒකට තියෙන්නේ ශ්‍රිතයක්. එතන පොඩි වැරදීමක්. ශ්‍රිතයක්. මොකද්ද ශ්‍රිතය? සමානයි max කියන ශ්‍රිතය. එතකොට වැඩිම ලකුණු හොයන්න නම් අපි අනිකුත් ලකුණු ලබා ගන්න තියෙන්න ඕනේ. ඒක පිටපත් කිරීම මගින් එහෙම නැත්නම් හැන්ඩලය පහලට ඇදීමෙන්. අනිත් අයගෙත් ලකුණු. ඔයාලට පැහැදිලිව පේනවා 225 ගත්ත එක්කෙනා තමයි වැඩිම ලකුණු. බලමු අපි ඒක ලබා ගන්න පුළුවන්ද? සමානයි max වරහන් ඇතුලේ. එතකොට අපි ලබා දෙන්නේ වැඩිම ලකුණු පරාසය තමයි. මෙතෙන් සිට මේ දක්වා 225 ගත්ත එක තමයි වැඩිම ලකුණු අරන් තියෙන්නේ. ඊළඟට අපි අහලා තියෙනවා වෙනත් දෙයක්. A1 කෝෂයේ වෙත ගමන් කිරීමට කෙටි මගින් යතුරු.
දැන් A1 කෝෂය කියන්නේ මෙන්න මෙතනට. අපි කොහේ හිටියත් මෙතනට එන්නේ කොහොමද? ඔව් දැන් එතකොට අපි ඒවට A1 කෝෂයට එන්න. එහෙනම් අපි ඒකෙදි control යතුරයි home යතුරයි keyboard එකේ භාවිතා කරන්න ඕනේ. control home. එතකොට පේනවා ඔබ අපි කොහේ හිටියත් control home මගින් A1 කෝෂය තුලට එන්න ඕනේ. එහෙනම් control plus home කියන එක තමයි ඒකට යතුරු විදිහට දාන්න ඕනේ. ඊළඟට ගත්තොත් අපි කි තියෙනවා ඉහත වගුවේ ලකුණු වගුවේ average තීරුව දශමස්ථාන දෙකකින් පමණක් දැක්වීමට කළ යුතු විධාන පිළිවෙල. දශමස්ථාන ප්‍රමාණය දෙකකින් පෙන්눔 කරන්න අවශ්‍ය නම්. දැන් මේක එකතුව බෙදුවම හරියටම 225 තුනෙන් බෙදෙන නිසා 75 ආවා. නැත්තම් වෙන අගයන් අපි බැලුවොත් මෙන්න මේ වගේ දර්ශනය වෙන්න ඉඩ කඩ තියෙනවා. දශමස්ථාන බෙදෙන්නේ නැති අගයන් ආවොත් දශමස්ථාන 4කට 5කට 6කට විශාලණය වෙන්න පුළුවන්. ඔය ඉහත වගේ ඇවරේජ් තීරුවේ දශමස්ථාන දෙකකින් පමණක් දැක්වීමට කළ යුතු විධාන පිළිවෙල. ඒතර ඒකේ තියෙනවා select F column කියන එක. ඒ කියන්නේ මේ column එකේ මේ ටික තෝරගන්න ඕනේ. ඊළඟට අපි යන්න ඕන තැන දෙවෙනි ස්ථානයේ තියෙන්නේ format කියන එක වැදින්න ඕනේ මෙතන. format වලින් පස්සේ අපි යන්න ඕනේ format cell කියන එක. ඒක වදින්න ඕනේ මෙතන. එතකොට ඒකෙන් ලැබෙන කවුළුව තුල අපි number කියන එක තෝරගන්න ඕනේ. ඒක වෙන්න ඕනේ මෙතන. ඒකෙදි decimal places ප්‍රමාණය දෙකකට සකස් කරගන්න ඕනේ. දැන්ට තියෙනවා දෙකක්. ඕකේ. එහෙම වුණොත් දශම ස්ථාන දෙකකට පෙන්නනවා. පැහැදිලිද? එහෙනම් select format cell කියන තැන number decimal places. right. ඉහත ලකුණු වගේ වැඩිම ලකුණු වල සිට අඩුම ලකුණු දක්වා පෙළ ගස්වන්න. දැන් දත්ත වගුවක් පෙළ ගස්වන්න ඕඩර් කරන්න කියනවා. ඒතර පෙළ ගස්වනකොට අපිට පෙළ ගස්වන්න තියෙන්නේ ආකාර ප්‍රධාන ආකාර දෙකයි. එකෝ ආරෝහණ ක්‍රමයට කුඩා අගයේ ඉඳලා වැඩි අගයට, එහෙම නැත්නම් අවරෝහණ ක්‍රමයට. එහෙම නැත්නම් වැඩි අගයේ සිට අඩු අගයේ දක්වා. දැන් අපිට මේකේ තියෙන්නේ වැඩිම ලකුණු වල සිට අඩුම ලකුණු දක්වානේ. ඒ කියන්නේ මේක ගැන සලකන්න ඕනේ. වැඩිම ලකුණු වල ඉඳලා අඩුම ලකුණු දක්වා පෙළ ගස්වන්න කියලා. නමුත් මේකේ බැලු බැලමට ඉබේ ස්වයංක්‍රීයව හඹු ලෙස පෙළ ගැස්විලාම තියෙනවා. නමුත් එහෙම පෙළ ගස්වන්න කිව්වොත් අපි කරන්න ඕන දේ තමයි ඒ අදාළ තීරුවේ තියෙන සියලු දත්ත වගුවේ තියෙන සියලු මාතෘකා සමග, මොකද පෙළ ගස්වනකොට සියලුම මාතෘකා සියලුම දත්ත පරාසය වැදගත්. ඊළඟට අපි යන්න ඕනේ data. ඒකේ තියෙනවා sort කියන විධානය. මේ sort කියන විධානයේ යටතේ ලැබෙන කවුළුවේදී sort by අපිට පෙළ ගස්වන්න කියලා තියෙන්නේ මොන මාතෘකාවට අනුවද? ලකුණු එකතුවට අනුවනේ. එහෙනම් total කියන එක. එහෙනම් එතනදී අපි ඒක තෝරගන්න ඕනේ total. පෙළ ගස්වන්න ඕන කරන ක්‍රමය මේක කියන්නේ වැඩිම ලකුණු වල සිට අඩුම ලකුණු වලට. ඒ කියන්නේ smallest to largest නෙමෙයි, ascending order එක නෙමෙයි, descending order. Descending order එක ඉන්නේ largest to smallest. වැඩිම අගයේ සිට අඩුම අගයට. ඕකේ. ඒතර මේ වගේ වෙනසක් ඔබට දකින්න හම්බ වෙන්නේ හේතුව අහඹු ලෙස මේකේ ලකුණු එකතුවේ වැඩිම එකේ ඉඳලා අඩුම එකට තමයි පෙළ ගැස්විලා තියෙන්නේ. right. ඒක ක්‍රියාකාරකමක් එක කරන්න ඕන. ඊළඟට තියෙනවා ඉහත ලකුණු වගුවේ ශිෂ්‍ය නම් හා මීඩියා ලකුණු ඉහත ලකුණු වගේ ශිෂ්‍ය නම් හා ICT ලකුණු ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න. ප්‍රස්ථාරයට ICT ලකුණු ගන්නලු ළමයිගේ නම් එක්ක. එහෙනම් ප්‍රස්ථාරයට අවශ්‍ය කරන
තීරු දෙක තමයි එතනදී තෝරා ගැනීම කෙරෙන්නේ. ඒතකොට ළඟ තියෙන තීරු දෙකක් නිසා අපිට මේ විදිහට තෝරා ගැනීම කරන්න පුළුවන්. එහෙනම් ළමයිගේ නම් සහ විෂය. එහෙනම් අපි ඒකට insert කියන තැනට යනවා. තෝරා ගැනීමෙන් පසුව ඔබට ප්‍රස්ථාර තියෙනවා, ස්තම්භ ප්‍රස්ථාර තියෙනවා, ලක්ෂ්‍ය ප්‍රස්ථාර තියෙනවා, වෘත්ත ප්‍රස්ථාර තියෙනවා, දඬු ප්‍රස්ථාර තියෙනවා. සහ scattered එහෙම නැත්නම් XY ප්‍රස්ථාර ක්‍රමය ඔයගොල්ලන්ගේ සිලබස් එකට තියෙනවා. එහෙනම් අපි ස්තම්භ ප්‍රස්ථාර ක්‍රමයක් මේකෙන් තෝරගන්න කැමති ස්වරූපයක්. ඒකේ ගැටලුවක් නැහැ. ප්‍රස්ථාරයේ ලකුණු වගුව ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි දත්ත වලට අනුව දත්ත ප්‍රස්ථාරයක් ලබා ගන්න මේ ආකාරයට. පැහැදිලිද? ඒ වගේම දත්ත ප්‍රස්ථාරයේදී ලබා ගත්තට පස්සේ අවශ්‍ය නම් ඔබට උඩ තීරුවේ පෙන්වන chart style යටතේ තීරු වල පාට අවශ්‍ය නම් වෙනස් කර ගැනීමක් කරන්න පුළුවන්. පසුබිම් වර්ණය වෙනස් වෙන්න දාන්න පුළුවන් අවශ්‍ය නම්. සමහර අවශ්‍යතාවයන් තියෙන්න පුළුවන් එක් එක් විෂයන් වලට එහෙම නැත්නම් එක් එක් ළමයාට විවිධ වර්ණ ලබා දෙන්න. එහෙම අවස්ථාවක් සිදු කරන්න ගියොත් අපි ඒක තෝරා ගන්නවීමක් කරන්න ඕනේ. ඒ වගේම අදාළ එක්කෙනා වෙනම තෝරගන්න ඉස්සෙල්ලා ආයි තව ක්ලික් එකක් දෙන්න. දැන් එක්කෙනයි තීරලා තියෙන්නේ. ඩබල් ක්ලික් එකක් දැන් දෙන්න. ඔබට වර්ණ සකස් කරගන්න fill කියන යටතේ solid filler එකක් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ solid filler එක යටතේ ඔයාලට කැමති තනි වර්ණය ලබා දෙන්න පුළුවන්. එලෙසම ඊළඟ තීරුව ඩබල් ක්ලික් කරන්න. fill කියන එක යටතේ ඔබට ඕනනම් gradient fill කියන එක යටතේ ඕනනම් වර්ණ මිශ්‍රණයක් ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි දාමු මේකට කහ පාටයි මෙතන තෝරලා රතු පාටයි වගේ මික්ස් වෙන්න. ඔයාලට පේනවා පැහැදිලිව ක්‍රියාවලිය. හරි. right. සමහරලාට ඔයගලන්ට ඔය ටීවී එකේ එහෙම විවිධ ප්‍රස්ථාර පෙන්වනකොට තනි වර්ණ වගේම සමහරලාට වර්ණ දෙකකින් තුනකින් පෙන්වන අවස්ථාවන් තිබෙනවා. right. ඒතකොට මේ විදිහට Tamanට ඕන විදිහට fill color එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම gradient filler එකට pictures යටතේ patterns යටතේ අවශ්‍ය නම් pattern එකක් විදිහට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ විවිධ ස්ථාන ප්‍රශ්න පත්‍රවලදී අහනවා මේ කරලා තියෙන ක්‍රියාව කරලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ වගේම රූපයක කොටසක් අපිට ඕනනම් ප්‍රස්ථාර ස්තම්භය මත පේන්න සලස්සන්න පුළුවන්. ඒකෙදි fill කියන එක යටතේ picture කියන එක තෝරගන්න පුළුවන්. එතකොට එතනදී ෆයිල් මගින් අපිට කැමති පින්තූරය තෝරා දීමේ හැකියාව තියෙනවා. පින්තූරයක්. ඒ කියන්නේ ස්තම්භය තුල පේන්නේ ඒ පින්තූරේ කොටසක්. right. විවිධ ස්වරූප කීපයක් මම මෙතනදී නිරූපණය කරා. අපිට ඒ ගත්ත වර්ණ වලට අනුව, ක්‍රම වලට අනුව, රූප වලට අනුව එක් එක් ළමයාට ආවේනික රටාව ලෙජන්ඩ් එක නාමීකරණයත් පෙන්වුම් කරනවා. අපි තනි වර්ණ දානවා කියලා උපකල්පනය කරොත් fill solid fill. ඒ ළමයාට අපි දෙනවා කහ පාට වර්ණය. මේ ළමයාට අපි දෙනවා fill එක යටතේ නිල් පාට වර්ණය. මේ ළමයාට අපි දෙනවා solid fill කියන එක යටතේ කොළ පාට වර්ණය. ඔබට පැහැදිලිව පේනවා ස්තම්භ එක එක ආකාරයෙන් වර්ණ වලින් නිරූපණය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ හැම එකක්ම කරන්න පුළුවන් වෙන්නේ ප්‍රස්ථාරය අපි තිරය මතට ගැනීමෙන් පසුවයි. පැහැදිලිද? right. හොඳයි. දැන් අපි එහෙනම් ඊළඟට බලමු මොකද්ද කියන්නේ කියලා. ඉහත ලකුණු වගුවේ ශිෂ්‍ය නම් හා මීඩියා ලකුණු වෘත ප්‍රස්ථාරයකින් ප්‍රතිශතයක් සහිතව නිරූපණය කරන්න. දැනට තියෙන ප්‍රස්ථාරය මම එහෙනම් තිරින් ඉවත් කරන්නම් පහසු වෙන්න. අපිට කියනවා ශිෂ්‍යයාගේ නමුත් ඕනේ මීඩියා ලකුණු. අපි වස්තුව මේ ප්‍රස්ථාරයට යන්. ශිෂ්‍යයාගේ නම අවශ්‍යයි ප්‍රස්ථාරයට, මීඩියා අවශ්‍යයි. දැන් පොඩි ප්‍රශ්නයකට තියෙන මේ දෙන්න වෙන වෙනම තෝරගන්න එකේ ප්‍රශ්නයක්. මොකද ළඟ හිටපු තීරු දෙක තෝරගැනීමේදී ගැටලුවක් මතුවෙන්නේ නැහැ. විවිධ තීරු දෙකක් තෝරගන්නකොට වෙනත් අයත් අහුවෙන්න බෑ. දැන් ඒක නිසා අවශ්‍ය තීරු දෙක විතරක් තෝරා ගැනීම අපිට ඕන වෙනවා.
එතකොට ඒ සඳහා එක තීරුවක් තෝරලා කන්ට්‍රෝල් යතුර ඔබලා දෙවන තීරුව තෝරන්න. මෙලෙස වගුවක තියෙන Tamanට ඕන කරන තීරු වෙන වෙනම තෝරා ගන්න පුළුවන්. එහෙනම් ප්‍රස්ථාරයට අවශ්‍ය වෙන්නේ මේ තොරතුරු තීරු දෙක. අපි ඉන්සර්ට් වලට යන් වෘත ප්‍රස්ථාරයක් අපි තෝරගමු. සාමාන්‍ය වෘත ප්‍රස්ථාරයක්. right. එහෙනම් ඔබට පේනවා වෘතයක් වර්ණ වලින් නිරූපණය වෙලා ඔබට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් මේකෙදි කියනවා එක් එක් ළමයාගේ ලගාවගත් මීඩියා වලට ලබාගත් ලකුණු ප්‍රමාණය ප්‍රතිශතයක් ආකාරයෙන් දක්වන්න. කොහොමද අපි මේකේ ප්‍රතිශතයක් ගණනය කරලා දක්වන්නේ? එතකොට ඒ සඳහා chart layouts කියන එක යටතේ ඔබට එක එක දැක්මවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙදී ඔයගලන්ට බලන්න පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. right. දැන් මෙතනදී ප්‍රතිශතයක් විදිහට පෙන්වුම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ශාම 122ක්, සරත් 124ක්, රවි 129ක්, නිමල් 125ක්. යාදී විදිහට. ඒ විදිහට ඒකේ තවත් තිබෙන රටාවන් ඔබ අධ්‍යයනය කරලා බලන්න. right. ප්‍රතිශතයක් පෙන්වනවා, නාමීකරණයක් පෙන්වනවා. ප්‍රතිශතය පෙන්눔 කරන්නේ නැතුව අදාළ දත්තවල අගයන් ටික ඒ වර්ණ සමග පෙන්눔 කරනවා. එවැනි රටාවන් එකින් එක ඔබ තෝරලා බලන්න. ගැටලුවේ අහන්නේ මේ තොරතුරු පිළිබඳව අවශ්‍ය නම් සහිතව ඉදිරිපත් කරන්න. පැහැදිලිද? right. ඊළඟට අපි බලමු එකම ප්‍රස්ථාරයක් මත ICT මීඩියා ඉංග්‍රීසි යන විෂයන් කාණ්ඩ 3 පිළිවෙලින් රතු නිල් කොළ. ඒ කියන්නේ ICT සියලුම ළමයිගේ පෙන්වන්න ඕන රතු පාටින්. ඒ වගේම මීඩියා වල ලකුණු පෙන්වන්න ඕනේ නිල් පාටින් සියලුම ළමයින්ගේ. ඉංග්‍රීසි වල ලකුණු පෙන්වන්න ඕනේ කොළ පාටින්. right. එහෙනම් අපි ඉස්සෙල්ලා අපි අවශ්‍ය තීරු ටික තෝරගමු. ළමයිගේ නම් අවශ්‍යයි. ICT ලකුණු ඕනේ, මීඩියා ඕනේ, ඉංග්‍රීසි ඕනේ. right. ප්‍රස්ථාරය ඉල්ලන්න. insert columns. right. ඔබට පේනවා ප්‍රස්ථාරය ඇවිල්ලා තියෙනවා. නමුත් සමහරලාට මේකේ කොළ නිල් රතු වැටලා තිබුණාට අපි කියලා තියෙන ක්‍රමයට වැටලා නැති වෙන්න පුළුවන්. මේකේ කියලා තියෙන විදිහට ICT ලකුණු නිල් පාටයි. නමුත් ICT ලකුණු මේකේ වෙන්න ඕනේ මොකද්ද? රතු පාට. එහෙනම් මවුස් එකකින් ඉස්සෙල්ලා නිල් පාට ස්තම්භයක් උඩ ක්ලික් කරන්න සියලුම ස්තම්භ තේරෙනවා නිල් පාට. දැන් පැහැදිලිද? right. එහෙනම් ඒ ස්තම්භෙට තමයි පාට දාන්න අවශ්‍ය. ඒකට දාන්න ඕනේ මොකද්ද? ඕනනම් මෙතනින් ෆිලර් එක දාන්න පුළුවන් රතු පාට. හරි. ඊළඟට මීඩියා වල ලකුණු තියෙන්න ඕනේ නිල් පාට. මීඩියා වලට ස්තම්භයේ තියෙන නිකන් මෙරුන් කලර් එක වගේ ඒ ස්තම්භයක් උඩ ක්ලික් කරන්න. එතකොට සියලුම ස්තම්භ තෝරගන්න. right. ඒකට දාන්න ඕනේ නිල් පාට. right. ඊළඟ එකේ තියෙන්නේ කොළ පාට. ඉංග්‍රීසි එකේ හදන්න දෙයක් නැහැ. ඒකේ තියෙන ක්‍රමවේදය හරි. නමුත් හදිසියවත් වෙනත් වර්ණයක් ඔබට ඇවිල්ලා තිබුණොත් ඒක තෝරගන්න කොළ පාට. right. පැහැදිලිද අදහස? එහෙමනම් ඒ Excel ප්‍රශ්නෙට අදාළ පුහුණු වීම සිදු කරන්න. අමතක වීම එතකොට මග හැරෙනවා. මතක තියනවා කියලා හිතේ තියාගෙන හිටියට සමහරලාට කරගන්න බැරි අවස්ථාවක් එනවා. ඒක නිසා ප්‍රායෝගිකව ඉස්සෙල්ලා ඒක කරලා බලන්න. එහෙමනම් Excel ප්‍රශ්න ඉවරයි. අපි ඊළඟ ප්‍රශ්නෙට නැවත හමු වෙමු. අපි ඊළඟට හමු වෙනවා දෙවෙනි ප්‍රශ්නෙන්. එහෙම නැත්නම් තාර්කික ద్వාරය යටතේ මේක 10 වසර ළමයිනුත් මීට කලින් කරලා තියෙනවා. 11 වසර ළමයි ටිකක් ඈත කාලයකදී කරලා තියෙනවා. නැවත සම්බන්ධ කරගන්න අලුත් ක්‍රමයකට තිබෙන ප්‍රශ්නයක්. මේ කුමන ద్వාර සහිත සංග්‍රහිත පරිපතයක්ද? දැන් මේ තියෙන්නේ IC එකක්. එහෙම නැත්නම් සංග්‍රහිත පරිපතයක්. දැන් එතකොට අපි ඉගෙන ගත්ත මේ ගේට්ස් 7 ඒ වගේම ගේට්ස් වර්ග අපිට සාමාන්‍යයෙන් විද්‍යුත් උපාංග විදිහට මිලදී ගන්න පුළුවන් වෙන්නේ ගේට්ස් අන්තර්ගත කරලා තියෙන අර්ධ සන්නායක ක්‍රම අන්තර්ගත කරලා තියෙන චිප් එකක් විදිහට. එහෙම නැත්නම් සංග්‍රහිත පරිපතයක් විදිහට. එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් IC එකක් විදිහට. දැන් මේ සටහන ගැන අපි විමසිලිමත් වුණොත් මේකේ පේන්න තියෙන ක්‍රමවේදය අනුව මේකේ තියෙන්නේ NAND ගේට් එකක්. NAND ගේට්ස් 4ක් තිබෙනවා. 1යි 2යි 3යි 4යි. එතකොට මේ NAND ගේට්ස් 4 ඔබට පේනවා ස්වායත්ත ගේට්ස් 4ක් විදිහට. එහෙම නැත්නම් එකිනෙකට සම්බන්ධ නොවු ගේට්ස් 4ක් විදිහට තමයි තිබෙන්නේ. ඒතර පරිපත නිර්මාණය කරන අය තමයි මේවල අග්‍ර එකිනෙක සම්බන්ධ කරන්නේ පරිපත රැහැන් මගින්.
ඒ අනුව මේ කුමන ద్వාර සහිත සංග්‍රහිත පරිපතයක්ද? මෙය NAND ගේට්ස් අඩංගු වන සංග්‍රහිත පරිපතයක්. මෙම සංග්‍රහිත පරිපතයේ ආදාන අග්‍ර අංක මොනවාද? එතකොට මේ සංග්‍රහිත පරිපතයේ ගත්තොත් ඉන්පුට්ස් මොනවද? එතකොට ඉන්පුට්ස් මෙතනදී දක්වනකොට ඔබට පුළුවන් ඉන්පුට් යටට වැටෙන ඒවා අපි ගත්තොත් 1 සහ 2 පළවෙනි NAND ගේට් එකේ ආදාන දෙකක්. 1යි 2යි. ඒ වගේම දෙවෙනි සංග්‍රහිත NAND ගේට් එක ගත්තොත් 4 සහ 5. ඒ වගේම තුන්වෙනි NAND ගේට් එක ගත්තොත් 13 සහ 12. ඒ වගේම හතරවෙනි NAND ගේට් එක ගත්තොත් 10 සහ 9. එතකොට මේ පෙන්눔 කරලා තියෙන්නේ මේ පරිපතයට අනුව ආදාන අග්‍ර මොනවද කියන එකයි. ප්‍රතිදාන අග්‍ර මොනවද? එතකොට ප්‍රතිදාන අග්‍ර විදිහට ගත්තොත් අපි මොනවද ප්‍රතිදාන අග්‍රවල දාන්න පුළුවන්? පළවෙනි ගේටේ ප්‍රතිදාන අග්‍රය ඔබට පේනවා 3. ඊළඟ ගේටේ ප්‍රතිදාන අග්‍රය 6. ඊළඟ ගේටේ ප්‍රතිදාන අග්‍රය 8. තුගේ තියෙන්නේ 11. ඊළඟට තියෙන්නේ 8. පැහැදිලිද? right. මෙම සංග්‍රහිත පරිපතය උපයෝගී කරගැනීමෙන් not ద్వාරයක් 4ක් සාදන්නේ නම් කුමන අග්‍ර වෙන වෙනම සම්බන්ධ කළ යුතුද? මම පාඩමෙන් උගන්වන කාලෙදී පැහැදිලි කරලා දුන්නා මේ NAND ගේට් සහ NOR ගේට් විශේෂයි. මොකද NAND ගේට් එකක් මගින් තවත් ගේට් එකක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. NAND ගේටේ තියෙන ආදාන අග්‍ර සියල්ල එකිනෙක එකතු කළොත් සම්බන්ධ කරොත් ඒක NOT ගේට් එකක් විදිහට එහෙම නැත්නම් අනුපූරක ගේටයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් මෙම සංග්‍රහිත පරිපතය උපයෝගී කරගැනීම NOT ద్వාර 4ක් සාදන්නේ නම් කුමන අග්‍ර වෙන වෙනම සම්බන්ධ කළ යුතුද? එතකොට ඒකට උත්තරේ ලියනකොට අංක 1 යටතේ එහෙම නැත්නම් පළවෙනි NOT ගේට් එකේ මොන අග්‍ර දෙක එකතු කරන්න 1 සහ 2. දෙවෙනි NAND ගේට් එකේ 4 සහ 5 එකතු කරන්න ඕනේ. එකතු කරලා තනි අග්‍රයක් විදිහට පාවිච්චි කරන්න ඕනේ. මම ඒක පෙන්눔 කිරීමක් මේ විදිහට ඇඳලා පෙන්눔 කරොත් වර්ඩ් වලින් ඇඳලා පෙන්නන්න අපහසුයි. කමන්නේ. හරි. මේ දෙක එකතු වෙන්න ඕනේ. ඒ වගේම එතකොට ඒක තනි අග්‍රයක්. එතකොට මේක ඉන්පුට් එකක්, මේක අවුට්පුට් එක වෙනවා. එතකොට මේකෙදි බාහිරින් අපි එකතු කරලා තියෙන නිසා මේ ගේට් එක වැඩ කරන්නේ NAND ගේට් එකක් විදිහට නෙමෙයි. NOT ගේට් එකක් විදිහට. පැහැදිලිද? ඒ වගේම ඊළඟ ගේට් එකේදී 4 සහ 5 සම්බන්ධ කළ යුතුයි. තුන්වෙනි ගේට් එකේ 13 සහ 12 එකිනෙක සම්බන්ධ විය යුතුයි. හතරවෙනි NAND ගේට් එකේදී 10 සහ 9 එකිනෙක සම්බන්ධ විය යුතුයි. එහෙම වුණොත් ස්වායත්ත ගේට 4ක් අනුපූරක ගේට විදිහට තියෙනවා. එහෙම නැත්නම් NOT ద్వාර විදිහට තියෙනවා. පහත පරිපතය ඉහත සංග්‍රහිත පරිපතය මගින් නිර්මාණය කරන්නේ නම් විය යුතු නිවැරදි අග්‍ර සම්බන්ධතාවය සංග්‍රහිත පරිපතය පිටපත් කර අග්‍ර මගින් සම්බන්ධ කර දක්වන්න. ඒ කියන්නේ මේක වෙනම ඔබ පිටපත් කරගන්න කියනවා. පිටපත් කරගෙන සකස් කරන්න කියන අදහසක් තමයි උතනදී කියවෙන්නේ. එතකොට මේක අඳින්න. ඒ කියන්නේ මේක තමයි ඔබට දීලා තියෙන පරිපතය. ඔබට පේනවා NAND ගේට්ස් 4ක් උපයෝගී කරගෙන තිබෙනවා. එතකොට මේකේ පළවෙනි NAND ගේට් එක NOT ගේට් එකක් විදිහට වැඩ කරනවා. අග්‍ර දෙක එකතු වෙලා. ඒ වගේම දෙවෙනි NAND ගේට් එක අග්‍ර දෙක එකතු කරලා NOT ගේට් එකක් විදිහට වැඩ කරනවා. NAND ගේට් එක තුන්වෙනි එකක් තියෙනවා. හතරවෙනි NAND ගේට් එකත් NOT ගේට් එකක් විදිහට සම්බන්ධ වෙලා වැඩ කරනවා. එහෙමනම් අපි මේක පොඩ්ඩක් අපි රූප සටහනෙන් පහලට තල්ලු කරගමු. right මේකත් එක්ක මොකද කරන්න ඕනේ කියන එක මම බලමු වර්ඩ් වලින් පුළුවන් තරම් ඒක සාර්ථකව අඳින්න.
ඔව් දැන් මේකේ පළවෙනි ගේට් එක ගත්තොත් ඒ යන්නේ මෙයා. ඔව් එහෙනම් ඒකේ අග්‍ර දෙක එකිනෙක සම්බන්ධ කරගන්න ඕනේ. ඔබට නම් පැන්සලෙන් බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. right. එතකොට ඒක සම්බන්ධ කරගෙන එක අග්‍රයක් තියෙනවා. right. ඒක අපි උපකල්පනය කරන්න මේක. ඒ වගේම දෙවෙනි ගේට් එකත් දෙවෙනි ගේට් එකත් ඒ විදිහට එකතු කරගන්න ඔබට පුළුවන්. මොකද not gate දෙයක් නේ ඉස්සලා තියෙන්නේ. right. right. එතකොට මේ දෙන්න හරි. මේ තියෙන්නේ මේ තියෙන ගේට් එක, මේ තියෙන මේකේ වෙන ගේට් එක. දැන් අග්‍ර දෙක එකතු කරලා තියෙන්නේ. පළවෙනි ගේට් එකේ ප්‍රතිදානය. මේක යනවා පළවෙනි ගේට් තුන්වෙනි එක. ඒ වගේම දෙවෙනි ගේටේ ප්‍රතිදානය කියන්නේ 6. ඒ දෙන්න යන්න ඕනේ තුන්වෙනි NAND ගේට් එකේ ආදාන විදියට. ඒ කියන්නේ 3 ඔබ සම්බන්ධ කරන්න ඕනේ 13ට. ඒ වගේම 6 ඔබ සම්බන්ධ කරන්න ඕනේ 12ට. බලමු අඳින්න මේක බලන් ඉන්නකොට අඳින්න පුළුවන් නැත්නම් වෙන පාටක් අපි ගමු. right. වෙන පාටක් හරි. එහෙමනම් ඒක ඇතුළතින් ඕන්න පෙන්වන්න එපා පිටතින් පෙන්වන්න. කැත වුණාට කමක් නැහැ. right. මේ අග්‍රය 13ට සම්බන්ධ වෙන්න ඕනේ. හරි. ඒ වගේම අනිත් ප්‍රතිදානය අනිත් අග්‍රයට. ඒ කියන්නේ මේ ප්‍රතිදානය right 12ට. හරි. දැන් ඒකේ අග්‍ර දෙන්නේ. ඊළඟට ඒකේ ප්‍රතිදානය. ඒ කියන්නේ තුන්වෙනි ගේට් එකේ ප්‍රතිදානය 11 සම්බන්ධ වෙන්න ඕනේ හතරවෙනි ගේට් එකක් තියෙන not ගේට් එකක් විදිහට. එහෙනම් හතරවෙනි ගේට් එකත් අපි not ගේට් එකක් විදිහට පරිවර්තනය කරගන්න මේ අග්‍ර දෙක එකතු කරගන්න ඕනේ. හරි. ඒ වගේම මේ තුන්වෙනි ගේටේ ප්‍රතිදානය ඒ අග්‍ර දෙකට දෙන්න ඕනේ. තුන්වෙනි ගේටේ ප්‍රතිදානය 11 සම්බන්ධ වෙන්න ඕනේ මේකට. එහෙමනම් අංක 8 මගින් තමයි මේ output කියන අවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ පරිපතයට අනුව මේ තියෙන්නේ A සහ B ආදාන දෙක A B ආදාන දෙක අභ්‍යන්තරිකව තියෙන පරිපතේ උපාංග උපයෝගී කරගෙන බාහිර පරිපතේ සම්බන්ධ කරගන්න ආකාරය. පැහැදිලිද? ඔව් දැන් පස්වෙනි ප්‍රශ්නේදී එතනදී එහෙම නැත්නම් දෙවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටසේදී පහත පරිපතේ එක් එක් ස්ථානවල බූලියන් සමීකරණ ලියා දක්වන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන්නේ no gate 4ක්. ඒතර no gate එකක් කියන්නේ එකතු කරන ලද ප්‍රතිඵලය කන පිට හැරවීම. ඒ කියන්නේ දැන් එකතු කරපුවම අපිට ප්‍රතිඵලය එන්නේ බිඳුව නම් ඒක අනිත් පැත්ත 1 කියන එක. එකතු කරපුවම අපිට උත්තරේ එන්නේ 1 නම් ඒක අනිත් පැත්ත බිඳුව කියන එකයි. අනුපූරක අවස්ථාව. එතකොට දැන් මෙතනදී A ධන B ඇතුල් වුණොත් A ධන B වල බ තමයි එළියට එන්නේ. එකතුවේ කන පිට. ඊළඟට මෙයත් කරන්නේ යාට ලැබෙන ඒ වල එකතු කරලා කන පිට හරවන්න ඕනේ. ඒක අපි බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට මෙතනින් යනවා A මෙතනින් එනවා මේ පිළිතුර A සාමාන්‍ය ලියුවොත් A ධන B වල බ ඒකෙත් කන පිට. මොකද මේකෙන් එළියට එනකොට ඒකෙත් එකතු කරලා කන පිට. යට එකේ A හා සමානව B පිළිතුර එකතු වෙනවා. එහෙනම් B ධන A ධන B වල බ වල බ. ඒතර මේ no gate එක කරන්නේ Q සහ R වල එන ප්‍රතිඵල දෙක එකතු කරලා නැවත කන පිට හරවනවා. එතකොට අපිට ප්‍රතිඵලය පෙන්눔 කරනකොට මේ විදිහට දක්වලා පෙන්වන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟට 6 වෙනි කොටසේදී එහෙම නැත්නම් 6 වෙනි දෙවෙනි ප්‍රශ්නේ 6 වෙනි කොටස පරිපතවල බූලියන් සමීකරණව සත්‍ය වගුව සම්පූර්ණ කරන්න. දැන් අපිට සත්‍ය වගුව සම්පූර්ණ කරන්න ගියාම මේකේ දීලා තියෙන ක්‍රමයට ඔයගොල්ලන්ගේ තියෙන ගේට් වර්ග ගත්තොත් මෙතන තියෙනවා NAND ගේට් එකක් ගුණිතේ කන පිට ලැබෙන දත්ත
ගුණ කරලා කන පිට හැරවීම. මෙතන තියෙනවා not එකක්, එහෙම නැත්නම් අනුපූරක ගේටයක්. එතකොට වෙන්නේ C වලින් පැමිණෙන ඒවා කන පිට හැරවීම. මෙතන තියෙනවා NAND ගේට් එකක්. එයාට ආදාන 3ක් තියෙනවා. එහෙනම් ආදාන 3න් ලැබෙන සියලුම දත්ත එයා මොකද කරන්නේ? ගුණ කළ ප්‍රතිඵල ලබා දෙනවා. එතකොට මේකේ ආදාන 3ක් නිසා විය හැකි රටාවන් කීයක් තිබෙනවද? 8ක්. බිඳුව බිඳුව බිඳුව. එහෙම නැත්නම් අපි පහලට දාගෙන ගියොත් බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1. එවැගේම මේක බිඳු 2යි, එකේවා 2යි, බිඳු 2යි, එකේවා 2යි, එකේවා 2යි. මේක ගත්තොත් බිඳු 4යි, එකේවා 4යි. අංක වලින් අපි ඩෙසිමල් නම්බර්ස් වලින් ගත්තොත් ඒ කියන්නේ බිඳුව 1 2 3 4 5 6 7. ඒතර විය හැකි ආකාර තියෙනවා 8ක්. 1 2 4 කියලා. කියන්නේ 1 2 4 කියන්නේ එකින් එකට වෙනස් වීම, 2 දෙකෙන් දෙකට වෙනස් වීම, 4 4 කියන්නේ 4න් 4ට වෙනස් වීම. ඒකට අනුව ප්‍රතිඵලය ඔයගලන්ට හොයන්න තියෙනවා. ඒතර ප්‍රතිඵලය හොයන්න නම් මේකේ සමීකරණ අවශ්‍යයි. ගුණිතේ කන පිට. ඒතර ගුණිතේ කන පිට මෙතනදී පෙන්눔 කරනකොට මම මෙතන දාගන්නම් දැනට. A.B වල බා එකක් අවශ්‍යයි. ප්‍රතිඵල දෙකට. ඒ වගේම දැන් මෙතනදී වෙන අවස්ථාව ගත්තොත් මෙතන එන්නේ C බා. C වල බා එකක් එන්න ඕනේ. ඒ වගේම මෙතනින් B පැමිණෙනවා. එතනින් B පැමිණෙනවා. එහෙනම් මේ AND ගේට් එකට ලැබෙනවා මේ ප්‍රතිඵලය B ප්‍රතිඵලය C බා ප්‍රතිඵලය. එහෙමනම් අපිට ඒකෙන් එළියට එන පිළිතුර වන්නේ මොකක්ද? තුන් දෙනාම ගුණ වෙලා. අපි පිළිවෙලකට ගමු. C B පසුව දාමු වරහන් ඇතුලේ A.B වැවුවා. බා තියෙනවා අපි පිළිවෙලින් දාගමු. C එකට විතරක් මේකේ පොඩි බා එකක් තියෙනවා. ඒ වගේම AB වලට බා එකක් එන්න ඕනේ. එහෙනම් ඒ වගුව ඇඳලා Y වලට එන පිළිතුර හොයන්න ඕනේ. ඒ කියන්නේ තව අවශ්‍යයි. ඒ කියන්නේ ඔයා මේ වගේ තීරුවක් ගොඩනගා ගන්න ඕනේ. B තීරුවෙන් ඒක ගුණ කරන්න ඕනේ. T බා තීරුවක් ගොඩනගා ගන්න ඕනේ. C බා තීරුවෙන් එන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට Y වල ප්‍රතිදානයන් මොනවද කියලා අවසාන පිළිතුරෙන් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. එලෙසම දැන් මෙතන තියෙනවා ආදාන දෙකක් සහිත තවත් පරිපතයක්. ඒතර ආදාන දෙකක් නම් විය හැකි අවස්ථාවන් තියෙන්නේ 4යි. එකක් බිඳුව 1 ඊළඟට 1 බිඳුව අවස්ථාව සහ 1 කියන අවස්ථාව. මෙතන තියෙනවා not gate දෙකක්. එහෙමනම් ඒකේ එළියට එන ප්‍රතිදානය වෙන්නේ A බා. මෙතන තියෙනවා B බා. මෙතන තියෙන්නේ O gate එකක්. එහෙනම් එයා කරන්නේ මොකද්ද? A සහ B වල කන පිට හැරිලා එන එක. දැන් A නම් A බා, B නම් B බා. එහෙනම් මෙතන වෙන්න ඕනේ
ප්‍රතිඵලය A බා ධන B බා. ඒ වගේම A බා ධන B බා කියන ප්‍රතිඵලයේ සම්පූර්ණ කන පිට පිළිතුර තමයි මෙතනට ලැබෙන්නේ. ඒ වගේම A සහ B වල ගුණිතේ තමයි මෙතනින් එළියට එන්නේ. එතකොට මම මේක එතනට එන කොටස විතරක් ලියලා දැක්වුවොත් මෙතනට එන අවස්ථාව A බා B බා වල එකතුවේ කන පිට. A බා මං කමාව දාන්නම් ඒකට බා ධන B බා වල සම්පූර්ණ කන පිට. හරි. okay මෙතන ප්‍රතිඵලය ගත්තොත් ගුණිතේ A.B. එහෙනම් මෙතන ප්‍රතිඵලය කියන්නේ මේ ප්‍රතිඵලය වාරයක් මේක. එහෙනම් මෙතනට එන ප්‍රතිඵලය වෙන්නේ හරි A.B වාරයක් A බා පෙන්නන්නේ මං උඩ කමාව දාලා ධන B බා වල සම්පූර්ණ බායක පෙන්වන්න පුළුවන් වරහන් ඇතුලෙන් ඕනනම් බායක දාන්න පුළුවන් එළියෙන්. නැව නැත්තම් ඒ කොටසට විතරක් බායක වැටෙන්න ඕනේ. මෙතන තියෙන බා කොටස මේකට විතරක්. තමයි ප්‍රතිඵලය.